හොඳයි දරුවනේ. අද අපි මේ පාඩමෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ වක්‍රාංග රේඛනයේ පාඩමේ අවසාන සිද්ධාන්තමය කොටස. ඒ කියන්නේ නතිවර්තන ලක්ෂ්‍ය කොහොමද අපි ප්‍රස්ථාරයක සමීකරණය ඇසුරින් හඳුනගන්නේ කියන එක. නතිවර්තනයක් හඳුනගන්නේ කොහොමද කියන එක. එතකොට මේ හඳුනා ගැනීමට අදාළ දැනුම සම්බන්ධ වෙනවා මීට කලින් වීඩියෝ එකේ අන්තිම කෑල්ලට. ඔබලන්ට මතක ඇති මම අවසාන වතාවට ඔබට කරුණු පැහැදිලි කරන වීඩියෝ එකේදී මම කිව්වා වක්‍රයක තියෙනවා යටි අවතරතාවය සහ උඩු අවතරතාවය කියන ගුණාංග දෙක. ඒතකොට වක්‍රයක් මෙහෙම යටි අවතරව පිහිටනවා නම් ඒ පිහිටන කොටස තුලදී එයාගේ දෙවෙනි අවකලන සංගුණකය ඍණාංකයක් ගන්නවා කියලා අපි කිව්වා. ඒ වගේම වක්‍රයක් යම් ප්‍රාන්තරයක උඩු අවතරව තියෙනවා නම් ඒ ප්‍රාන්තරය තුල එයාගේ දෙවෙනි අවකලන සංගුණකය ධනාංකයක් ගන්නවා කියලා අපි කිව්වා. ඔන්න ඒ ගුණාංගය පාවිච්චි කරලා තමයි අපි නතිවර්තන ලක්ෂ්‍ය කියන එක හඳුනගන්නේ. අපි බලමු කොහොමද නතිවර්තන ලක්ෂ්‍ය කියන එක පැහැදිලි කරන්නේ කියලා. නතිවර්තන ලක්ෂ්‍යයක් පැහැදිලි කරන්න පුළුවන් අපිට මෙන්න මේ ආකාරයට. කෙසේද? අපි හිතමු කිසියම් ප්‍රාන්තරයක් ඇතුලේ වක්‍රයක් සම්පතිකව තියෙනවා. වක්‍රයක් සම්පතිකව තියෙනවා. සම්පතිකව තියෙනවා කියන එක අදහස් කරන්නේ ඒ වක්‍රය නොකැඩී පවතිනවා. කිසියම් ප්‍රාන්තරයක් ඇතුලේ නොකැඩී පවතිනවා. අන්න එවැනි ප්‍රාන්තරයක කිසියම් තැනකදී දෙවනි අවකලන සංගුණකය ශූන්‍ය වෙලා ඒ ස්ථානයට දෙපැත්තෙන් අවතරතාවයේ වක්‍රයේ වෙනස් වෙනවා නම් අන්න එවැනි තැනකදී අපි කියනවා වක්‍රයට නතිවර්තන ලක්ෂ්‍යයක් තියෙනවා කියලා. මම නැවත කියනවා. අපි හිතමු කිසියම් වක්‍රයක් යම් ප්‍රාන්තරයක් තුල නොකැඩී පවතිනවා. අපි කියන්නේ සම්පතිකව පවතිනවා. කන්ටිනියස් තියෙනවා. හරි? ඒ ප්‍රාන්තරය ඇතුලේ කිසියම් තැනක දෙවනි අවකලන සංගුණකේ ශූන්‍ය වෙනවා. දෙවනි අවකලන සංගුණකේ ශූන්‍ය වෙනවා. වෙන්න පුළුවන්. දෙවනි අවකලන සංගුණකේ ශූන්‍ය වෙනවා. අන්නේ දෙවනි අවකලන සංගුණකේ ශූන්‍ය වන ලක්ෂ්‍ය දෙපස වක්‍රයේ අවතරතාවය වෙනස් වෙනවා නම් ඒ කිව්වේ යටි අවතල දිවිච්ච එක උඩු අවතල වෙනවා නම් හරි උඩු අවතල දිවිච්ච එක යටි අවතල වෙනවා නම් හරි අපි කියනවා අන්න ඒ වැනි ලක්ෂයකදී නතිවර්තනයක් තියෙනවා. දැන් ඒක ජ්‍යාමිතිකව පෙන්වුවොත් මෙන්න මෙහෙම එකක්. මෙන්න මේ වගේ වෙන්න පුළුවන්. බලන්න දැන් මේ වක්‍රය දිනා යටි අවතල මෙහෙම. මේ එක පොයින්ට් එකක් පැන්න ගමන් වක්‍රය උඩු අවතල වෙනවා. කිසියම් ලක්ෂයක් පැන්න ගමන් වක්‍රය උඩු අවතල වෙනවා. හරි. එහෙම නැත්නම් අපි හිතමු වක්‍රය තියෙනවා මෙන්න මේ විදිහට. වක්‍රය තියෙනවා උඩු අවතලව මෙහෙම. මෙහෙම තිබිලා කිසියම් ලක්ෂයක් මෙන්න මේ අපි හිතමු මේ ලක්ෂය කියලා. මේ ලක්ෂය පසු වෙනකොටම මේක යටි අවතල බවට හැරෙනවා. මෙන්න මේ ගුණාංගය යම් කිසි තැනක වක්‍රයක තියෙනවා නම් අපි කියනවා එතන නතිවර්තන ලක්ෂයක් තියෙනවා කියලා. මේ නතිවර්තන ලක්ෂයකදී හරි ලස්සන දෙයක් වක්‍රයේ ජ්‍යාමිතිකව සිද්ධ වෙනවා. ඒ තමයි මෙන්න මේ අර අවතරතාවය මාර්ග වෙන ලක්ෂයේදී අපිට පුළුවන්කම ලැබෙනවා අර වක්‍ර කොටස් දෙකටම ස්පර්ශකයක් අඳින්න. ඒක හරි ලස්සන වැඩක්. ඒ කියන්නේ දැන් ඒ අර අවතරතාවයේ වෙනස් වෙන තැන තියෙන නතිවර්තන ලක්ෂයේ තියෙන. ඒ නතිවර්තන ලක්ෂයේදී අපට පුළුවන් වෙනවා වක්‍රයට අඳින්න ස්පර්ශකයක් අර වක්‍ර කොටස් දෙකම ස්පර්ශ වෙනවා කියන්නේ. ඒ කියන්නේ දැන් මේ යටි අවතරව තියෙන වක්‍ර කොටස ගත්තොත් මේක මෙහෙම යටින් ඇවිල්ලා මෙතෙන්දි ස්පර්ශ වෙනවා.
උඩු අවතරව තියෙන වක්‍ර කොටස ගත්තොත් ඒක උඩින් ඇවිල්ලා ස්පර්ශ වෙනවා. ඔබ කිසි විටකත් හිතන්න බෑ මේ රේඛාව හරහා මෙහා යනවා කියලා. හරහා යamak නෙමෙයි එතන වෙන්නේ. එතන සිදු වෙන්නේ මේ රේඛාව යටින් ඇවිල්ලා ස්පර්ශ කරනවා යටි අවතරව ඊට පස්සේ උඩින් ඇවිල්ලා ස්පර්ශ කරනවා උඩු අවතරව. මේ දෙකේදීම මේ අවස්ථා දෙකේදීම ස්පර්ශ වීමක් සිද්ධ වෙනවා එකක් උඩින් අනික යටින්. දැන් මෙවැනි නතිවර්තනයේ කාර්ය ස්පර්ශ රේඛාව තියෙන තිරස්. නමුත් අපි දැන් ගත්තොත් මෙන්න මේ නතිවර්තන ලක්ෂය ඒකේ ස්පර්ශ රේඛාව වෙන්නේ ආනත. ඔබට මම ඇඳලා පෙන්නන්න පුළුවන්. ස්පර්ශ රේඛාව වෙන්නේ ආනත. මේ උඩු අවතරව තියෙන වක්‍ර කොටස ඇවිල්ලා මෙහෙම ස්පර්ශ වෙනවා. මේ ලක්ෂය. ඊළඟට යටි අවතරව තියෙන වක්‍ර කොටස ගත්තොත් ඒක මේ පැත්තෙන් ඇවිල්ලා ස්පර්ශ වෙනවා. එතකොට මේ කැඩීම් රේඛාවෙන් මම නිල් පාටට පෙන්නලා තියෙන්නේ ඒ පොදු ස්පර්ශ රේඛාව. ඔන්න ඔය ලක්ෂයක් අපි කියනවා නතිවර්තන ලක්ෂයක් කියලා. එතකොට නතිවර්තන ලක්ෂයක තියෙන ගුණාංගය තමයි එතනදී දෙවන අවකලන සංගුණකේ ශූන්‍ය වෙනවා. ඒ වගේම ඒ ලක්ෂයේ දෙපස වක්‍රයේ අවතලතාවය මාරු වෙනවා. වක්‍රයේ අවතලතාවය මාරු වෙනවා. එතකොට එහෙමනම් නතිවර්තන ලක්ෂයක් කියලා කියන්නේ දෙන ලද වක්‍රයක අවතලතාවය මාරු වෙන තැනක්. අවතලතාවය මාරු වෙන තැනක්. අවතලතාවය මාරු වෙන තැනක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම මෙතන තවත් ලස්සන දෙයක් තියෙනවා ප්‍රථම අවකලන සංගුණකයේ පැත්තෙන් බැලුවොත්. දැන් මේ කතාව කරේ දෙවෙනි අවකලන සංගුණකයේ පැත්තෙන්නේ. ප්‍රථම අවකලන සංගුණකයේ පැත්තෙන් ගත්තොත් ඔබට පේනවා ඇති මෙතනදී මේ නතිවර්තන ලක්ෂයේ මෙහා පැත්තේදී මෙයාගේ වැඩි වෙන සිතයක් තියෙනවා. එතකොට මෙයාගේ පළමු අවකලනයේ ධන. නතිවර්තනයේ එහාට ගියාම නතිවර්තනයේ එහා කොටස ගත්තාම ප්‍රථම අවකලන සංගුණකයේ ධන. ඒ කියන්නේ ප්‍රථම අවකලන සංගුණකයේ වෙනසක් වෙන්නේ නැහැ. නතිවර්තන ලක්ෂයට වම් පැත්තෙනු ප්‍රථම අවකලන සංගුණකයේ ධනයි. දකුණු පැත්තෙනු ප්‍රථම අවකලන සංගුණකයේ ධනයි. ප්‍රථම අවකලන සංගුණකයේ වෙනසක් සිදු වෙන්නේ නැහැ. වෙනස සිදු වෙන්නේ දෙවන අවකලන සංගුණකයේ. ඒ කියන්නේ අවතලතාවයේ මාරු වෙනකොට දෙවන අවකලන සංගුණකයේ ලකුණ වෙනස් වෙනවා. යටි අවතල තිබිච්ච එක උඩු අවතල වෙනවා. උඩු අවතල තිබිච්ච එක යටි අවතල වෙන්න පුළුවන්. ඉතින් දැන් මට ඕන නම් තවත් ඇඳලා පෙන්නන්න පුළුවන් නතිවර්තනයක් මෙන්න මෙහෙම තියෙන්න පුළුවන් නතිවර්තනයක්. අපි බලමු. මෙන්න මේ ආකාරයෙන් මේ විදිහට තියෙන්න පුළුවන්. ස්පර්ශ රේඛාව මේ. එතකොට මේ කොටසදී උඩු අවතලයි අර නතිවර්තන ලක්ෂයේ වෙන්න ගමන් යටි අවතලයි. අවතලතාවයේ මාරු වෙනවා මේ දෙන්නේ. හැබැයි ඔබට පේනවා මේ දෙන්නේ අඩු වෙනවා වක්‍රයක්. එහෙනම් මේකේ පළමු අවකලන සංගුණකයේ dy/dx f'(x) ඍණ. මේකෙත් f'(x) ඍණ. ප්‍රථම අවකලන සංගුණකයේ වෙනසක් වෙන්නේ නැහැ. වෙනසක් වෙන්නේ දෙවන අවකලන සංගුණකයේ. ඒතකොට නතිවර්තන ලක්ෂයක් කියලා කියන්නේ යම් තැනකදී වක්‍රයක අවතලතාවය වෙනස් කරන තැන. දැන් එහෙමනම් වක්‍රයක් සතු විශේෂ ගුණ සියල්ල මම සාකච්ඡා කරලා ඉවරයි. අර අපි පන්තියේදී කතා කරපු විදිය ගත්තොත් මුලින්ම වක්‍රයක් අනුරේඛනය කරද්දී පළවෙනි පියවර තමයි ඒ වක්‍රයේ සමීකරණය දිහා බලලා සිරස් ස්පර්ශෝන්මුඛ තියෙනවද කියලා හොයලා බලන්න. මම හිතන්නේ සෑහෙන අමතක වීමක් වෙලා ඇති දැන් සෑහෙන කාලෙකින් ගැටලු විසඳුනේ නැති නිසා ඒ නිසා මම පොඩි සාරාංශයක් කරන්නම්. පළවෙනියෙන්ම අපි සමීකරණය දිහා බලලා තීරණය කරනවා ඒකට සිරස් ස්පර්ශෝන්මුඛ තියෙනවා. ඒතර සිරස් ස්පර්ශෝන්මුඛ තියෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ ඒ වක්‍රයේ සමීකරණේ හරය දිහා බලලා. දැන් උදාහරණයක් ඇරලා අපි හිතමු අපිට අනුරේඛනය කරන්න දෙන වක්‍රය fx සමානයි x ධන 1ට x ඍණ 1 x ධන 2 කිව්වේ. මේ වක්‍රය තමයි අනුරේඛනය කරන්න දීලා තියෙන්නේ. දැන් පළවෙනි පියවරේදී මම කිව්වේ මේ සිරස් ස්පර්ශෝන්මුඛ හඳුනාගන්න. කොහොමද සිරස් ස්පර්ශෝන්මුඛ හඳුනාගන්නේ? මෙන්න මේ ශ්‍රිතයේ අත්‍තරම සිරස් ස්පර්ශෝන්මුඛ පවතින නම් අනිවාර්යයෙන්ම පරිමේය ශ්‍රිතයක් වෙන්න ඕනේ. ඒ පරිමේය ශ්‍රිතයේ
හරේ ශූන්‍ය වන ස්ථානවල තමයි සිරස් ස්පර්ශ වන්නක තියෙන්නේ. තවදීන් කිව්වොත් මේ fx කියන ශ්‍රිතය අර්ථ විරහිත වෙන තැන. ඉතින් මේක දිහා බලපුවම ඕනෙක කෙනෙකුට පේනවා x සමාන 1 දී සහ x සමාන ඍණ 2 දී ශ්‍රිතය අර්ථ විරහිත වෙනවා. ඒ කියන්නේ වක්‍රයේ සිරස් ස්පර්ශ වන්නක තියෙනවා. ඒතර පළවෙනි කාරණේ තමයි සිරස් ස්පර්ශ වන්නක. දෙවෙනි එක තමයි අපි මෙයාගේ ප්‍රථම අවකලන සංගුණකේ හොයනවා. ඒ කියන්නේ f'(x) හොයනවා. බොහෝ අවස්ථාවල දෙවෙනි අවකලන සංගුණකේ ඔයගලන්ට දෙනවා. ඒක හොයන්න වෙන්නේ නැහැ. ඒක දෙනවා ඔයගලන්ට. හරි. එතකොට අපි බලමු මේ f'(x) සහ f'(x) අපි මොකටද හොයන්නේ කියන එක. බොහෝ වෙලාවට f'(x) අපිට හොයන්න වෙනවා. f'(x) ගානේ දෙනවා අපිට. ඒ කියන්නේ දෙවෙනි අවකලන සංගුණකේ දෙනවා. එතකොට මේකෙන් තමයි අපි අර සාපේක්ෂ උපරිම සාපේක්ෂ අවම සහ නැතිවර්තන හඳුනගන්නේ. ඉතින් මේක කරන්න පුළුවන් මේ තොරතුරු දෙකෙන් ඒක කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. ඒවා මම මෙතන කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒක දීර්ඝ වශයෙන් යන වැඩක්. මම සාරාංශයක් විතරයි පොඩ්ඩක් ඒ නිසා ඒ කොටස අපි ගැටලුව විසඳද්දි බලමු. ඊළඟට තුන්වෙනි පියවර. තුන්වෙනි පියවර තමයි දැන් සිරස් ස්පර්ශ වන්නක තියෙන තැන් අඳුරගත්තා. ඊළඟට f'(x) සහ f'(x) වලින් අපි සාපේක්ෂ උපරිම සහ සාපේක්ෂ අවම තියෙන තැන් හඳුනාගත්තා. නැතිවර්තන හඳුනාගත්තා. තුන්වෙනි පියවරේදී අපි කරන්නේ මේ වක්‍රයේ තිරස් ස්පර්ශ වන්නක තියෙනවද කියලා අපි බලනවා. ඕගොල්ලන්ට මතක ඇති තිරස් ස්පර්ශ වන්නක තියෙනවද කියලා බලන්න අපි මේ අනුරේඛනය කරන්න දුන්න ශ්‍රිතයේ ලිමිට් එක ගන්න ඕනේ මේ x ලාගේ ධන හෝ ඍණානන්තය ගැන. මේ අපිට අනුරේඛනය කරන්න දුන්න ශ්‍රිතයේ ලිමිට් එක ගන්න ඕනේ x ධන හෝ ඍණානන්තය ගැන. මේ ලිමිට් එක යම් විදියකින් කිසියම් k කියලා පරිමිත අගයකට සමාන වෙනවා. ඒ ලිමිට් එකේ සීමාව යම් කිසි පරිමිත අගයකට සමාන වෙනවා නම් අපිට කියන්න පුළුවන් මෙයාට තිරස් ස්පර්ශ වන්නක තියෙනවා කියලා. ඔය අපි මන්තිදී සාකච්ඡා කරපු දේවල්. එහෙම නැත්නම් තිරස් ස්පර්ශ වන්නක පවතින්නේ නැහැ. හතරවෙනි කාරණේ හැටියට අපි හොයලා බලනවා මේ වක්‍රයේ y අක්ෂයේ කැපෙන තැන් කොහෙද තියෙන්නේ කියලා. ඒතර y අක්ෂයේ කැපෙන තැන් හඳුනා ගන්න නම් ඔබ දන්නවා ඕනම වක්‍රයකින් y අක්ෂයේ කපනවා කියලා කියන්නේ එම ලක්ෂයේදී x කණ්ඩායමේ ශූන්‍ය වෙනවා කියන එකයි. එහෙනම් අපිට තියෙන්නේ මේ fx වල x වෙනුවට ශූන්‍ය ආදේශ කරලා බිඳුව ආදේශ කරලා බලනවා මේ y අක්ෂය කැපෙන්නේ කොහෙද කියලා. y අක්ෂය කැපෙන තැන කොහෙද තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි x අක්ෂය කැපෙන තැන හොයන්නේ නැහැ. මොකද බොහෝ ගැටලු වල වක්‍රයකින් x අක්ෂය කැපෙන තැන ගණනය කිරීම අතිශය දුෂ්කරයි. නමුත් සමහර ගැටලු තියෙනවා ඉතා පහසුවෙන් x අක්ෂය කැපෙන තැන අපිට හඳුනා ගන්න පුළුවන්. ඔබ දන්නවා x අක්ෂය කැපෙන තැන හඳුනා ගන්න නම් y බිඳුව වෙන තැන හොයන්න ඕනේ. x අක්ෂය කැපෙනවා කියලා කියන්නේ y බිඳුව වෙනවා කියන එකයි. එහෙම නැත්නම් fx බිඳුව වෙනවා කියන එකයි. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් නම් පරිමේය ශ්‍රිතය බිඳුව වෙන්න නම් මෙන්න මේ ලවය බිඳුව වෙන්න ඕනේ. උදාහරණයක් ඇටියට මේ වක්‍රය අපි අඳින්න ගියා නම් අනිවාර්යෙන් මෙයා x අක්ෂය කපන්නේ x සමාන ඍණ 1. ඒකට හේතුව කිසියම් වක්‍රයකින් x අක්ෂය කපනවා කියන එකේ තේරුම යාගේ y බිඳුව වෙනවා කියන එකයි. y අක්ෂය කපනවා කියන එකේ තේරුම x බිඳුව වෙනවා කියන එකයි. නමුත් මේක සමහර අවස්ථාවලදී මේක ප්‍රායෝගිකව අපට අපහසුයි ස්ථානයේ ගණනය කරන්න. මේවා සාධක කැඩිලා නැති, ඊටාම දුෂ්කර විදිහට ගණනය කරන්න වෙන අවස්ථා තියෙනවා. වෙන අවස්ථාවල අපි ඒක කරන්න යන්නේ. ඒක අපිට වක්‍රය අනුරේඛනය කරද්දී එයා දාලා දැන් පසු කරගෙන යයි. ඉතින් ඔන්න ඔය පියවර ටික ඔස්සේ තමයි අපි වක්‍ර අනුරේඛනය කරේ. හැබැයි මම තියරි පාඩමේදී කිසිම දායක ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරේ නැහැ. දෙවෙනි අවකලන සංගුණකේ පාවිච්චි කරලා වක්‍රයක් අනුරේඛනය කිරීම. ඉතින් සියලු සිද්ධාන්ත කොටස් ඉවර නිසා මම අද සූදානම් වෙලා ආවා එක වක්‍රයක් ඔයගොල්ලොත් එක්ක අනුරේඛනය කරලා ඔයගොල්ලොත් එක්ක එකතු වෙලා අනුරේඛනය කරලා තව එකක් ඔයගොල්ලන්ට ගෙදර වැඩ හැටියට දෙන්න අනුරේඛනය කරන්න. හොඳයි.
මම සූදානම් වෙලා ආවේ මෙන්න මේ වක්‍රය. fx සමානයි දෙවතාවක් 4x ධන 3 බෙදීම x ධන 3 වර්ගය. මේ ගැටලුවේ දීලා දෙනවා x සමානයි කියලා ඍණ 3ට. ඔබ දන්නවා මේ x සමානයි ඍණ 3 කියලා දෙන්න හේතුව. මොකද x ලාගේ ඍණ 3ට සමාන වුණොත් මෙහා අතරියට වෙන නිසා. දැන් අපි කෙටියෙන් සලකා බලමු මේ වක්‍රය කොහොමද අපි අනුරේඛනය කරන්නේ කියලා. ඉස්සල්ලාම පළවෙනි පියවර තමයි සිරස් ස්පර්ශ වුණුක අඳුර ගන්න ඕනේ. ඉතින් මම මේ ඔක්කොම මේක කියන්නේ නැහැ. ඔබ දන්නවා සිරස් ස්පර්ශ වුණුක පවතින්නේ ශ්‍රිතය අර්ථ විදිහට වෙන තැන්වල. ශ්‍රිතය අර්ථ විදිහට වෙන්නේ හරය ශූන්‍ය වෙන තැන්වල. එහෙනම් ඊටාම උඩින් පැහැදිලි x වලගේ ඍණ 3ට සමාන වෙන ඉඳාවේ මේක අර්ථ විදිහට වෙනවා. ඒ කියන්නේ x සමානයි ඍණ 3 රේඛාව සිරස් ස්පර්ශ වුණුකයක් බවට පත් වෙනවා. හරි කෙටියෙන් කියන්න සිරස් ස්පර්ශ වුණුකය. ඊළඟට මේ ගානේ දෙවනුවට අපිට කියලා තියෙනවා මෙයාගේ ප්‍රථම අවකලන සංගුණකය මෙන්න මේ බව පෙන්වන්න කියලා. f' සමානයි f' සමානයි 4 වාරයක් 3/2x බෙදීම x ධන 3 ඝනය බව පෙන්වන්න කියලා තියෙනවා. බව. ඉතින් මම මේක මෙතෙන්දි කරන්න යන්නේ නැහැ. මම හිතන්නේ අපි පන්තියේ අවකලනේ සාකච්ඡා කරපු නිසා සෑම දරුවෙකුටම පුළුවන්කම ලැබෙනවා මේ f'(x) මේ බව පෙන්වන්න. ඊළඟට මේ ගානේ දීලා තියෙනවා f'(x) කියලා කියන්නේ f'(x) කියලා කියන්නේ ඒ කියන්නේ දෙවනි අවකලන සංගුණකය කියලා කියන්නේ 4 වතාවක් 4x ඍණ 15 බෙදීම x ධන 3 4 වෙනි බලය බව දී ඇත. මේක ඔප්පු කරන්න ඕනේ මම අර මුලින් කිව්වේ. බොහෝ වෙලාවට දෙවෙනි අවකලන සංගුණක සිතේ ඔකට දෙනවා. right. දැන් එහෙනම් අපි බලමු මෙන්න මේ data දෙක දැන් මේක අපි ඔප්පු කරා කියලා අපි හිතමුකෝ. මේක මම මෙතන කරන්නේ නැහැ. මේ දෙකෙන් මොනවද අපිට කරන්න පුළුවන්? මේ දෙකෙන් අපිට කරන්න පුළුවන් වෙන්නේ සාපේක්ෂ උපරිම සාපේක්ෂ අවම හඳුනා ගැනීම නැතිවර්තන හඳුනා ගැනීම පමණයි. ඉතින් මේ වක්‍රයේ මට පැහැදිලිවම කියන්න පුළුවන් සාපේක්ෂ උපරිම තියෙනවා සාපේක්ෂ අවම තියෙනවා. ඒ දෙකම හෝ දෙකෙන් එකක් හෝ අනිවාර්යයෙන්ම ඇත්තම මේකේ උපරිම හෝ අවම කියලා එකයි තියෙන්නේ. දෙකක් තියෙන විදියක් නැහැ. නැතිවර්තනයකුත් මේකේ තියෙනවා. දැන් ඔන්නෝක හඳුනාගන්නේ කොහොමද? මේ data දෙකෙන් කොහොමද අපි අර සාපේක්ෂ උපරිමයි සාපේක්ෂ අවමයි හඳුනගන්නේ? ඒක කරන්න පුළුවන් ක්‍රම තියෙනවා කීපයක්. සමහරවිට ඒ ක්‍රමය අපිට විභාගයේදී අපිට කැමති විදිහට තෝරගන්න පුළුවන්. එසේ නැත්නම් විභාගයේ පරීක්ෂකවරයා අපට අනුකරන පරිදි අපිට කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා දැන් අද මේ ගානේ මම එක ක්‍රමයක් විතරයි ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්නේ. ඊළඟ ක්‍රමය ඊළඟ වීඩියෝ එක වෙනත් ගානක් හදන වෙලාවට සාකච්ඡා කරන්න. අද මම සාකච්ඡා කරන්නේ ඔයගොල්ලොත් එක්ක තනිකරම දෙවනි අවකලන සංගුණකය ශ්‍රිතය විතරක් පාවිච්චි කරලා දෙවනි අවකලන සංගුණක ශ්‍රිතය විතරක් පාවිච්චි කරලා කොහොමද උපරිම අවම නැතිවර්තන හඳුනගන්නේ කියන්නේ. ඕකේ අනිත් ක්‍රමය තමයි උපරිම අවම හඳුන ගන්නවා f'(x) වලින් නැතිවර්තන හඳුන ගන්නවා f'(x) වලින්. ඉතින් ඒ විදිහට අපිට ඒක කරන්න පුළුවන්. උපරිම අවම හඳුන ගන්නවා f'(x) වලින් නැතිවර්තන හඳුන ගන්නවා f'(x) වලින්. එහෙමත් ක්‍රමයක් තියෙනවා. ඒක පොඩ්ඩක් දීර්ඝයි. ඒක ටිකක් දීර්ඝයි. දෙවැනි ක්‍රමය තමයි කෙලින්ම f'(x) ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා ඒ ශ්‍රිතය පාවිච්චි කරලා උපරිම අවම නැතිවර්තන සේරම හොයලා දාන එක. හරි? එක ක්‍රමයක් තමයි උපරිම අවම හඳුන ගන්නවා f'(x) වලින් නැතිවර්තන හඳුන ගන්නවා f'(x) වලින්. ඒකට අපිට අවකල පරීක්ෂා දෙකක් කරන්න වෙනවා.
time එක පොඩ්ඩක් වැඩිපුර යනවා. ඉඩක් පොඩ්ඩක් වැඩිපුර යනවා. දෙවෙනි method එක තමයි තනිකරම දෙවෙනි අවකලන සංගුණකයෙන් උපරිම ආමනතිවර්තන සේරම හඳුනා ගන්නවා. මම අද කරන්නේ ඔයගොල්ලොත් එක්ක දෙවෙනි අවකලන සංගුණකයෙන් කොහොමද උපරිම ආමනතිවර්තන සේරම කැල්කියුලේට් කරන්නේ. right. මෙච්චරයි කරන්න තියෙන්නේ. ඉස්සල්ලාම අපි හොයන්න ඕනේ f'(x) බිඳුව වෙන තැන්වල x අගයක් මොනවද? f'(x) බිඳුව වෙනවා නම් x මොනවද? ඉතින් ඔබ දන්නවා f'(x) බිඳුව වෙන්න මේක බිඳුව වෙන්න ඕනේ. ඒ ටික බිඳුව වෙන්න නම් x වලගේ සමාන වෙන්න ඕනේ 3 බෙදීම 2. ඊළඟට අපි හොයාගන්නවා දෙවෙනි අවකලන සංගුණකයේ බිඳුව වෙන තැන. ඔබ විභාගෙදි ලියනකොට මේ ගණන් හදනකොට මේ වගේ අර දිත්ත ඊතලයේ ගහන්න මොකද ඒකෙන් අදහස් වෙන්නේ අර නම්මා නම්මවණක් කියන අදහස මාගින් ස්කීම් එකේ ඒ විදිහට තියෙන නිසා මම ඔයගලන්ට කියලා දෙනවා මේක ඒ විදිහට පාවිච්චි කරන්න. දැන් f'(x) බිඳුව එන්නේ නම් මේ ලවයේ බිඳුව එන්න ඕනේ. ඒ ලවයේ බිඳුව එන්න නම් x සමානයි 15 යට 4 වෙන්න ඕනේ. ඔව්. ඊළඟට ඔයගලන්ට මතක ඇති අපි අඳිනවා සංඛ්‍යා රේඛාව. සංඛ්‍යා රේඛාවක් අඳිනවා. හරි? ඒ සංඛ්‍යා රේඛාව ඇඳලා ඒ සංඛ්‍යා රේඛාව මත ලකුණු කරන්න ඕන විශේෂ ලක්ෂණ 3 වර්ගයක් තියෙනවා. ඔන්න ඔබ හොඳට මතක තියාගන්න. මොනවද ඒ 3 වර්ගය? සිරස් ස්පර්ශෝන්මුඛ තියෙන තැන මේකේ මාක් වෙන්න ඕනේ. f'(x) බිඳුව වෙන තැන මේකේ මාක් වෙන්න ඕනේ. f'(x) බිඳුව වෙන තැන මාක් වෙන්න ඕනේ. ඔය තුනෙන් එකක් හරි මිස් වුණොත් මේ වැඩේ සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා. ඇත්තම කිව්වොත් ඔයගලන්ට වක්‍රය අනුරේණය කරන්න බෑ. හැම තැනම විසංවාද මතුවෙලා වැඩේ අවුල්ම වෙලා යනවා. එතකොට මොනවද මාක් කරන්න ඕන ලක්ෂ්‍ය? සිරස් ස්පර්ශෝන්මුඛ තියෙන තැන් මාක් කරන්න ඕනේ. f'(x) බිඳුව වෙන තැන් මාක් කරන්න ඕනේ. f'(x) බිඳුව වෙන තැන් මාක් කරන්න ඕනේ. මේවා මාක් කරන්න ඕනේ ආරෝහණ පිළිවෙලට. එතකොට දැන් ඍණ 3නේ අඩු එක. අපි ඍණ 3 මෙතනින් දාමු. ඊළඟට 3/2 කියන්නේ කහමාරනේ. මේක ඊට වඩා වැඩි. ඍණ 3/2 තමයි ඊළඟට මාක් කරන්න ඕනේ. 15/4 කියන එක ඔක්කොම වඩා විශාලයි. ඒ වගේම මම ඔයගලන්ට කියලා තියෙනවා මතකද? අර සිරස් ස්පර්ශෝන්මුඛ බිඳුවේනේ ලක්ෂ්‍ය තියෙනවා නම් සිරස් ස්පර්ශෝන්මුඛ පවතින ලක්ෂ්‍ය තියෙනවා නම් එතන පොඩි රවුමක් අදින්න. මේ සිරස් ස්පර්ශෝන්මුඛයේ තියෙන දේ පොඩි රවුමක් අදින්න. මොකද පොඩි පටලැවිල්ලක් වෙන්න පුළුවන්. මොකද අපි කලින් ප්‍රායෝගිකව අත්විඳලා තියෙන දේ. දැන් අපි මොකද කරන්නේ? අපිට පේනවා මේ සංඛ්‍යා රේඛාව ප්‍රාන්තර 4කට කැඩිලා තියෙනවා. මේ ප්‍රාන්තර 4 ඇතුලේ මෙන්න මේ දෙවනි අවකලන සංගුණකයට පවතින්නේ කවරනම් ලකුණක්ද? ඒ කියන්නේ ආ ධන වෙනවද, ඍණ වෙනවද කියන එක අපි ටෙස්ට් කරන්න ඕනේ. ඕකට අපි කියන්නේ අවකල පරීක්ෂාව. ඔයාලට මතක ඇති අපි කියන්නේ අවකල පරීක්ෂාව. හැබැයි පළමු අවකලන සංගුණකසිතේ නම් පටල ගන්න එපා. එහෙම වුණොත් එහෙනම් මේක සමීකරණ වරදිනවා. මොකද අපි මේ තනිකරම දෙවනි අවකලන සංගුණකසිතේ ඇතුළේ දැන් මේ උපරිමාවම නැතිවර්තන ඔක්කොම දැන් මේ අල්ලන්න යන්නේ. ඒ නිසා මෙයාගේ ලකුණු තමයි අපි ටෙස්ට් කරන්නේ මේ ප්‍රාන්තරය ඇතුලේ. right? හොඳයි. එහෙනම් අපි ගමු දැන් මෙතන ඉන්නේ 4ට වඩා පොඩ්ඩක් අඩු වගේක් අපි දාමු 10. 10 කියලා හිතමු. මේ හරිය තියෙනවනේ 10 කියලා මේ පරීක්ෂණාගයක් හැටියට 10 තෝරමු. 10 මේකට ආදේශ කරොත් අපිට 100ක් පැහැදිලි. මෙතන ඉන්නේ ධනාගයක් කියලා. ඒ කියන්නේ f'(x) ධනයි. f'(x) ධනයි. හැබැයි මතක තියාගන්න අර අසමානතා පාඩමේදී කියලා දුන්නනේ අර මාරු වෙවි ලකුණු යනවා කියන එක. ඒක මෙතෙන්ට දාන්න යන්න එපා. මොකද මේ එක ෆන්ක්ෂන් එකක හැසිරීම ගැන නෙවෙයි මේ කතා කරලා තින්නේ. මේකේ තියෙනවා f'(x) බිඳුව දැනුත් තියෙනවා f'(x) බිඳුව දැනුත් තියෙනවා. ඒ නිසා මේකේදී අර පරණ පුරුද්දට ලකුණු මාරු කර දාන්න යන්න එපා. එහෙම කිව්වොත් වැඩේ ඉවරයි. පරීක්ෂණයක් ආදේශ කරලා බලන්න. මෙතන තියෙන්නේ 1.5 මෙතන තියෙන්නේ 3යි ගන්න. එහෙනම් 2 කියන එක අනිවාර්යයෙන්ම මෙතන තියෙන්න ඕනේ මේ අතර. 2 තියෙන්න ඕනේ මේ අතර. නේ? එහෙනම් අපි 2 ආදේශ කරොත් මේ සුතේට දෙවරක් අතර 8යි. මේ උඩ එනවා ඍණාංගයක්. යට කොහොමද ගන්න? එහෙනම් මේ හරියදී f'(x) ඍණයි කියලා අපිට කිව්වේ. මෙතන ඍණ 3 මෙතන ධන 3 යන දෙක තියෙන්නේ. එහෙනම් පැහැදිලිවම මේ අතර බිඳුව තියෙනවා. බිඳුව තියෙනවා. එහෙනම් බිඳුව අපි ආදේශ කරලා බලමු මේකට. බිඳුව ආදේශ කරොත් මෙතන බිඳුව එනවා.
ලවයේ ඍණාගයක් ගන්නවා. ඒ නිසා f'(x) ඍණයි කියලා එනවා. ඊළඟ ඍණ තුනට අඩුවගයක් අපිට කැමති පරීක්ෂණාගයක් අපි ගමු ඍණ 10 වගේ. ඒක මෙතෙන්ට ආදේශ කරොත් කොහොමත් හරය ධනයි. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද මෙතන 4 වෙනි බලය නිසා. මෙතෙන්ට ඍණ දාපුවාම ලවයේ ඍණ වෙනවා. ඒ කියන්නේ f'(x) ඍණ. අන්න දැන් දෙවෙනි අවකලන සංගුණක පරීක්ෂාව ගියා. ඔබ මේක යටින් ලියන්න ඕනේ මෙයාගේ උඩු අවතලතාවය සහ යටි අවතලතාවය. f'(x) දන්න නම් අපි පැහැදිලිවම දන්නවා උඩු අවතල. මෙතන f'(x) ඍණ නම් අනිවාර්යයෙන්ම අපි දන්නවා වක්‍රයේ මේ හරිය යටි අවතල කියලා. f'(x) ඍණ නිසා අපි අනිවාර්යෙන් දන්නවා මේ හරිය යටි අවතල කියලා. මෙතන f'(x) ඍණ නිසා අපි දන්නවා මේ යටි අවතලය. right. දැන් ඉතින් මේක බොහොම ටිකක් සිහියෙන් කරන්න ඕන වැඩක්. මේ අපිට දැන් ඊටාමෝදින් පැහැදිලි අපි ඉස්සෙල්ලාම බලමු මේකේ අර උපරිමවම තියෙන තැන අල්ලන්න. උපරිමයෙන් දවමෙන්ද තියෙන්නේ කියලා. ඒතර උපරිමයේ හරි අවමයේ හරි තියෙන්නේ f'(x) බිඳුව වෙන තැනනේ. එහෙනම් ඒ කියන්නේ 3/2. අන්න 3/2 වම් පැත්තේ යටි අවතලයි දකුණු පැත්තේ යටි අවතලයි. හරි? දැන් මෙතන නැතිවර්තන තියෙන තැනක් නෙමෙයිනේ. මෙතන තියෙන්නේ උපරිමයක් හරි අවමයක් හරි. ඒතකොට මෙතන ටෙස්ට් කරන්න ඕනේ උපරිමයකට අවමයකට. ඒවා ඉතින් 100ෙන් කරන්න ඕනේ. 100 නැතුව මැච් කරන්න නම් වෙන්නේ නැහැ. එතකොට මේ 3/2 කියන අර මේ පළමු අවකලන සමූහයේ ශූන්‍ය වෙන තැනේ වම් පැත්තත් යටි අවතලයි දකුණු පැත්තත් යටි අවතලයි. ඒ කියන්නේ වක්‍රයේ තියෙන්නේ මෙන්න මෙහෙම. එනදින කියන්න දෙයක් නැහැ. මෙතන සාපේක්ෂ උපරිමයක් තියෙන බව පැහැදිලි. මම ගියේ කලින් වීඩියෝ එකේදී ඔක පැහැදිලි කරා. කලින් වීඩියෝ එකේදී මම ඔක පැහැදිලි කරා කොහොමද දෙවෙනි අවකලන සංගුණකේ උපරිමයක් අවමයක් හඳුනගන්නේ කියලා. එතකොට ප්‍රථම අවකලන සංගුණකේ ශූන්‍ය වෙන ලක්ෂයේ දෙපැත්තෙම යටි අවතල වක්‍රය තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙම තියෙන්න ඕනේ. මේ පැත්තත් යටට නැමිලා මෙහෙම. එනවා උපරිමය. මෙතන දෙවෙනි අවකලන සංගුණකේ ශූන්‍ය වෙච්ච තැනක්. එහෙනම් මෙතන දෙපැත්තේ චෙක් කරලා බලන්න අවතලතාවය මාරු වෙලාද කියලා. ආව් මාරු වෙලා. අවතලතාවය මාරු වෙලා. යටි අවතල තිබිච්ච එක උඩු අවතල වෙලා. එහෙනම් ස්ථිර ලෙසම පැහැදිලි ලෙසම අවතලතාවය වෙනස් වෙන නිසා මේ දෙවන අවකලන සංගුණකේ ශූන්‍ය වෙන ලක්ෂය මෙතන නැතිවර්තනයක් තියෙනවා. මේ නැතිවර්තනය මෙන්න මේ ස්වරූප එකක් කියලා අපිට කියන්න පුළුවන්. මොකද මේ හරිය යටි අවතලයි ඊට පස්සේ උඩු අවතලයි. හරි. දැන් එහෙනම් අපි දැක්කා සාපේක්ෂ උපරිම එකක් තියෙනවා නැතිවර්තන එකක් තියෙනවා. දැන් වක්‍රය අනුරේඛනය කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේවා කණ්ඩායම දැනගන්න එපා. මේවා කණ්ඩායම දැනගන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි මෙතන ලියන්න ඕන නිගමනය x සමානයි 3/2 දී සාපේක්ෂ උපරිමයේදී කියලා ලියලා ඒ කණ්ඩාංකය හොයාගන්න. ඉතින් 3/2 y වල කණ්ඩාංකය වෙන්නේ ඉතින් මේකට ආදේශ කරනවා. මේකට ආදේශ කරලා සුළු කරනවා. හරි? ඉතින් මම මේක මේ වෙලාවේ හොයන්න යන්නේ නැහැ. ඔබට පුළුවන් මේ x වලට 3/2 දාලා මේක සුළු කරන්න. එක්ක අපි බලමු. මේකට 3/2 දැම්මොත් 6යි 6යි 3යි 9යි 9 වරක් 2 18යි. උඩ ඉන්නේ 18. හරි. මෙතෙන්ට 3/2 දැම්මොත් 6යි 6යි 3යි 9යි 9ට 2යි. ඒක වර්ගුණාම 81ට 4යි. ඒතකොට උඩ තිබ්බේ කීයද 18නේ. 18 බෙදන්න ඕනේ 81ට 4යි. ඒ කියන්නේ 81න් 4න් පුර වෙන්න ඕනේ. 9 වරක් 2යි 9 වරක් 9යි. 8ට 9 කියලා එනවා. කණ්ඩා. right? ඊළඟට අපි ලියනවා x සමානයි 15ට 4 දී. එතන තමයි නියමෙටම එන්නේ. x සමානයි 15ට 4 දී නැතිවර්තනයේදී. නැතිවර්තනයේදී. ඉතින් මේකේ පොයින්ට් එක හොයාගන්න ඕනේ. 4ට 15යි. sorry 15ට 4යි. 15ට 4යි. y කීයද කියලා හොයාගන්න. y හොයාගන්න මේකට අද අනිකත් එච්චරම නෑ වගේ නේද? 4 කැපෙනවා 15 3 18යි 18 වල 36යි.
15ට 4යි 4 3 12යි 12යි 15යි කියලා කියන්නේ 27යි 27ට 4යි. එතකොට 27 වර්ග වුණාම 729යි 729ට 16යි. එතකොට මේක උඩයට මාරු වෙනවා. 729න් 16යි. 9 වරක් 4යි 9 වරක් 8යි 1යි 64ට 81යි 64ට 81යි ඉන්න කණ්ඩායම හොයාගත්තා. දැන් එතකොට සාපේක්ෂ උපරිමේ ඕකේ නැතිවර්තනයත් හරි. දැන් තියෙන්නේ මෙයාට තිරස් ස්පර්ශ වුණුම තියෙනවද කියලා චෙක් කරන්න. ඒතකොට තිරස් ස්පර්ශ වුණුම තියෙනවද කියලා චෙක් කරන්න නම් අපි මේ ෆන්ක්ෂන් එකේ ලිමිට් එක ගන්න ඕනේ මේ x අනන්තයට යන එක. අපි බලමු limit x අනන්තය ධන හෝ ඍණ අනන්තය කවුද මේ ෆන්ක්ෂන් එක. මේවා එහෙම පටලවලා ගන්න එපා. මේක දේවතාවක් 4x ධන 3 යට x ධන 3 වර්ගය. ඔබට මතකයිද ලිමිට් පාඩමේදී ධන හෝ ඍණ අනන්තයට සීමා ගණනයේදී මම ඔයගලන්ට පැහැදිලිවම කිව්වා ඒක අපිට ඕන වෙනවා කියලා වක්‍රානුරේඛනයේ පාඩමේ තිරස් ස්පර්ශ වුණුක හොයන්න. මීට කලින් ඒවලදී අපි ඒක පාවිච්චි කරා. ඒ වෙලාවේ මම කිව්වා මේක මේ උත්තර ගන්න කෙටි ක්‍රමය. මාත්‍ර චෙක් කරන්න. ලවේ හරේ මාත්‍රය. ලවේ මාත්‍රය 1යි හරේ මාත්‍රය 2යි. ඒ කියන්නේ ලවයට වඩා හරේ මාත්‍රය වැඩි නම් 100%ක් ෂුවර් මේක ලිමිට් එක බිඳුවයි. ආයෙ ලිමිට් හොයන්න දෙයක් නැහැ. මොකද මේක ලිමිට් ගානක් නෙමෙයි වක්‍රානුරේඛනයේ ගානක්. මේකදී උත්තරේ විතරයි අපිට ලකුණු තියෙන ස්ටෙප් එකේ. ලවේ මාත්‍රය 1යි හරේ මාත්‍රය 2යි. හරේ මාත්‍රය 2යි කියලා කියන්නේ මේක ප්‍රසාරණ වුණාම දෙවෙනි මාත්‍රය එකක් නෙන්නේ. දෙවෙනි මාත්‍රය එකක් එන්නේ. එතකොට අනිවාර්යෙන්ම ආයෙ චෙක් කරන්න දෙයක් නැහැ. ලවේ මාත්‍රයට වඩා හරේ මාත්‍රය වැඩි නම් සිතේ පරිමේය සිතේ අනිවාර්යෙන්ම ලිමිට් එක බිඳුවයි. ඒ කියන්නේ නම් අපිට කිව්වේ y සමානයි බිඳුව රේඛාව තිරස් ස්පර්ශ වුණු කියන්නේ. තිරස් ස්පර්ශ වුණු කියන්නේ. හරි? તો y සමානයි බිඳුව රේඛාව තිරස් ස්පර්ශ වුණු කියන්නේ. ඒ කියන්නේ x අක්ෂය. ඉතින් අපිට අමුතුවෙන් අඳින්න දෙයක් නැහැ x අක්ෂය කොහොමද අඳින එකනේ. ඒතර ඒකත් ඕකේ. ඊළඟට තියෙන්නේ මෙයා y අක්ෂය කැපෙන තැන අඳුන ගන්න. y අක්ෂය කැපෙන තැන අඳුර ගන්නවා නම් අපි fx බිඳුව වෙන තැන බලන්න ඕනේ. y අක්ෂය කැපෙනවා කියන්නේ fx වලගේ බිඳුව වෙනවා කියන්නේ. තව විදිහකට කිව්වොත් මේක x වෙනකොට බිඳුව ආදේශ කරලා බලන්න ඕනේ. අගේ කීයද කියලා. ඒතර අපි x සමානයි බිඳුව දාලා බැලුවොත් x සමානයි බිඳුව විට f බිඳුව සමානයි x සමානයි බිඳුව විට f බිඳුව සමානයි. මේක හිතෙන් ආදේශ කරනවා. x සමාන බිඳුව දැම්මම මෙතන උඩ 3 එනවා 3 වරක් දෙන 6යි. මෙතන 3 වර්ගයේ 9යි. 9න් 6යි. 9න් 6 කියන්නේ 3න් 2යි. එම නිසා බිඳුව කමා 2ට 3ේදී y අක්ෂය කපයි. හරි y අක්ෂය කැපෙනවා බිඳුව කමා 2ට 3 කියන ස්ථානයේ. ඊළඟට ඉතින් මේක x අක්ෂය කැපෙන තැන සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ x අක්ෂය කැපෙන තැන හොයයි කියලා. නමුත් මේක නම් ලේසියටම කියන්න පුළුවන්. මොකද x අක්ෂය කැපෙනවා කියන්නේ වක්‍රයේ y බිඳුව වෙනවා කියන එකනේ. y වලගේ බිඳුව වෙනවා කියන එකනේ. ඉතින් y බිඳුව වෙන්න නම් fx බිඳුව වෙනවා කියන එකනේ. ඒ කියන්නේ මේ ලවේ බිඳුව වෙනවා. ඉතින් මේක දිහා බලපුවාම කිව්ව හැකි මේක බිඳුව වෙන්න නම් ඍණ 3ට 4 තමයි ඒක වෙන්නේ කියලා. හරි ඒක ලියන්න යන්න ඕනේ නැහැ. දැන් අදාළ කාරණා ටික ඔක්කොම හරි. දැන් වැඩේ තියෙන්නේ මේ මට මේක අඳින්න මේ බෝඩ් එකේ ඉඩ නැහැ. ඒ හින්දා මම මොකද කරන්නේ? මට ඕන කරන data ටික මම හිතන්නේ එතන තියෙන නිසා මේ කොකටත් මම මේක ඉතුරු කරන්නම්. මෙතනින් උඩ කැලේ මම මකනවා. හරි? ඉතින් උඩ කැලේ මම මකනවා. මකලා එතන අපි graph එක ඇඳලා දාමු. හරි? එතන අපි වක්‍රය ඇඳලා දාමු. මේ වක්‍රය දෙන්න ඇඳලා දාමු. right.
මේකේ තියෙන අගයවල හැටියට ඍණ 3 කොහොමද නිකන් දෙපැත්තට සමානව වගේ ඉන්න වෙනවා. ඒ නිසා අපි ගමු මෙහෙම දෙපැත්තට සමානව වගේ. ඉස්සලාම අමතක නොකර මාක් කරන්න ඕනේ. සිරස් ස්පර්ශ වුමුකයි තිරස් ස්පර්ශ වුමුකයි කියන තැන. අපි ගමු මෙතන ඍණ 1 කියලා. මෙතන ඍණ 2. මෙතන ඍණ 3. එතකොට එක් සමානයි ඍණ 3 රේඛාව තිරස් ස්පර්ශ වුමුකය. ඒ කියන්නේ ඒක කැඩී රේඛාවකින් අපි අඳිනවා. ඊළඟට තිරස් ස්පර්ශ වුමුකය කියන්නේ y සමාන බිඳුව රේඛාව. ඉතින් ඒක දැනටම ඇදලා ඉවරනේ. දැන් ඒක ක්ලාස් කරන්න දෙයක් නැහැ. ඊළඟට 3යට 2 8යට 9. එතකොට මෙතන 1 මෙතන ගමු අපි 2 කියලා. මෙතන ගමු 3 කියලා. 3යට 2 කියන්නේ ගාමාරනේ. 8යට 9 නිකන් මේ වගේ හරියක් නේ. මේ වගේ හරියක්. මෙහෙම ගමු අපි. මේ හරිය තමයි උපරිමේ තියෙන්නේ. උපරිම ලක්ෂ්‍යය තියෙන්නේ ඔය හරිය. ඉතින් දල වශයෙන් අපි පොඩ්ඩක් මාක් කරගන්නවා. ඊළඟට නැති වර්තනයේ තියෙන්නේ 15ට 4 64ට 9. මම මේක තව පොඩ්ඩක් උඩට ගන්නන්නේ. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. මොකද මේකෙදි මේ පරිමාණයේ වැදගත්කමක් නෑ. අපට ඕන කරන්නේ මේක දල වක්‍රයේ අනුරේඛනය කරන්න. මේක 8ට 9 වුණාට මම ටිකක් උඩට ගන්නවා. මම ටිකක් උඩට ගන්නවා ඒක. ප්‍රශ්නයක් නෑ. මම මාක් කරන එක ගෝල හැටියට නේ. ඒක ඉන්නේ. එතන මම ගන්නවා 8ට 9. ඒතර මෙතන තමයි අර උපරිමේ තියෙන්නේ. ඉතින් ඔක පොඩ්ඩ ඔළුවේ තියාගෙන ඉන්න වෙනවා. ඊළඟ නැති වර්තනයේ තියෙනවා 15ට 4 කිව්වම 3.375ක් විතර වගේ නේ. 15ට 4 කිව්වම 4ට කිට්ටුයි. ඒතකොට මෙන්න මේ හරිය. මෙන්න මේ හරිය. මම මේකත් මකලා දානවා. බාධා ගොඩක් තියෙනවා. හරි? මේකත් මකලා දාන්න. දැන් මේකත් වැඩක් නැහැ. ඒ ටික ඔක්කොම අයින් කරනවා. මොකද මට මේ අක්ෂය තව ටුට්ටක් ඉස්සරහට ඕන වෙනවා. හරි? මේක තව ටිකක් ඉස්සරහට ගමු. මේ හරියන්නේ 4ෙන්. එතකොට 15ට 4 කිව්වහම මෙන්න මේ වගේ හරියක්. 15ට 4 68ට බෙදීම 81. 68 බෙදීම 81 කිව්වහම ඊට වඩා පල්ලෙහා තියෙන්නේ. මෙන්න මේ හරිය තමයි ඔය නැති වර්තනේ තියෙන්නේ. හරි? ඒතකොට ඒකේ අගය 68 යට 81. මෙන්න මේ වගේ අගයක්. මෙතන 8 යට 9 68 යට 81. අතර නැති වර්තනය ඔච්චරයි. දැන් අපි මේක අඳින්න ඕනේ. මේ තියෙන තොරතුරු එකට සංශ්ලේෂණය කරලා අඳින්න ඕනේ. මොකද ඒක කරන්නේ? දැන් ඔබ දන්නවා මෙතනින් උපරිමය. මෙතනින් උපරිමය. මෙතනින් උපරිමය. ඊළඟට ඒ කියන්නේ මෙතනින් මෙහෙම පල්ලෙහාට හැරිච්ච එක්කෙනා ආයේ කොහෙවත් උඩට හැරෙන්න විදිහක් නැහැ. එහෙම අපිට උඩට හැරෙනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මොකද එහෙම හැරෙනවා නම් ඒ හැරෙන බව අර ප්‍රථමාවකන සම්මුණකයේ ඇසුරෙන් පේන්න තියෙන්න ඕනේ. එහෙම එකක් නැහැ. හැරුණු ලක්ෂ්‍ය තියෙන්නේ මෙතන විතරයි. එතන තියෙන්නේ උපරිමයක්. ඒ කියන්නේ දැන් මෙතනින් මෙහෙම පාත් වෙච්ච එක්කෙනා දිගටම එනවා ඇවිල්ලා ඔයගොල්ලන්ට මතක ඇති y අක්ෂය කපනවා 2.3 දී. 2.3 දී කියන්නේ 0.6යි ගානක් වගේ. ඉතින් මීට වඩා පොඩ්ඩක් උඩදී තමයි ඒක සිද්ධ වෙන්නේ. මේකට වඩා පොඩ්ඩක් උඩින් තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට මට කියන්න පුළුවන් මොන්න දැන් මෙතනින් උපරිමයේ තිබුණා. එතකොට මේ වක්‍රය මෙහෙම ආවා. මෙහෙම ඇවිල්ලා ඔයගොල්ලන්ට මතක ඇති මේ මෙතනින් තමයි දැන් මෙයා අර කපන්නේ y අක්ෂය 2.3 දී 2.3 දී y අක්ෂය කපනවා.
කපලා අර x අක්ෂයේ කැපුනේ ඍණ 3ට 4 දින ඒ කියන්නේ මෙහෙදි කැපෙන්නේ. ඒතර මේ වක්‍රය මෙහෙම මේ ආව වක්‍රය මෙහෙම ඇවිල්ලා මෙයා සිරස් ස්පර්ශෝන්මුඛයක් නිසා මේකට කිට්ටු වෙන්න මේක අනන්තයට යනවා. මේක අඳුනා ඉච්චර හොඳමදි. අපි ඒක සකස් කරමු. ඒක සකස් කරන්න පුළුවන් අපිට. මෙන්න මෙහෙම පටන් ගත්තොත් ඔන්න ඔය විදිහට. හරි. දැන් මෙයා සිරස් ස්පර්ශෝන්මුඛයක් නිසා මේකට කිට්ටු වෙන්න මේක අනන්තයට යනවා. කවදාකවත් මේක හම්බෙන්නේ නැහැ. එහෙම අනන්තයට එනවා. ඒ කියන්නේ සිරස් ස්පර්ශෝන්මුඛයේ ස්වභාවය. මේක එනවා මේ පැත්තට. ඕම එනවා. මෙතන ඕන අපිට දැන් මේකේ ඍණ 3ට 4 කියලා. x අක්ෂයේ කැපෙන තැන. මෙතන මේ y මෙතන ඉන්නේ 68 යට 81. මෙතන ඉන්නේ 2 යට 3. ඊළඟට දැන් මෙතනින් උපරිමය වෙච්ච වක්‍රය මෙතනින් උපරිමය වෙච්ච වක්‍රය මෙහෙම මෙතෙන්ට ගිහිල්ලා මෙතනින් උපරිමය වෙච්ච වක්‍රය මෙහෙම ගිහිල්ලා මෙතන නැතිවර්තනයේ තියෙන නිසා මේ යටි අවතලව තිබිච්ච එක මේ යටි අවතලව තිබිච්ච එක උඩි අවතල බවට හැරෙනවා මෙතනදී. ඒ කියන්නේ මෙතනදී මෙයා එකපාරට මෙහෙම හැරිලා අර තිරස් ස්පර්ශෝන්මුඛයේ තියෙන x අක්ෂය නිසා අනන්තයට යන්න ඈතට යන්න මෙයාව ස්පර්ශ කරන විදිහට පහළට මේක බහිනවා. හරි? ඒතර අතන තමයි යන නැතිවර්තන පොයින්ට් එක තියෙන්නේ. උඩ අපි මේක ගත්තොත් මෙන්න මෙහෙම මේක තිරස් ස්පර්ශෝන්මුඛේ. ඒ කියන්නේ මෙයාවවත් කවදාවත් ස්පර්ශ වෙන්නේ නැහැ මේ වක්‍රේ. අර උඩු අවතරව තිබිච්ච වක්‍රේ යටි අවතරව තිබිච්ච වක්‍රේ උඩු අවතර එනවා මේ. එතනින් බැහැන්නේ නේ. මෙහෙම ආපු වක්‍රය එතනදී මෙන්න මෙහෙම යනවා. මෙතනින් තමයි අර අවතරතාවයේ මාරු වෙන තැන. ඒ කියන්නේ නැතිවර්තන ලක්ෂ්‍ය. හරි. මෙතන තමයි සාපේක්ෂ උපරිමය තියෙන්නේ. පැහැදිලිද ඔබට? මෙතන තමයි මේ සාපේක්ෂ උපරිමය තියෙන්නේ. දැන් වක්‍රය ඇදලා ඉවරයි. මෙන්න මේ කෑල්ල විතරයි වක්‍රය දැන් අපිට අදින්න ඉතුරු වෙලා තියෙන්නේ. ඒතර ඒ කෑල්ලේදී වක්‍රය කොහොමද හැසිරෙන්නේ කියන එක අපිට පුළුවන් මෙන්න මෙතනින් චෙක් කරන්න. ඒකයි ඔය අවතරතාවයේ ලකුණු කරගැනීමේ වාසිය තියෙන්නේ ඒකයි. හරි. අවතරතාවයේ ලකුණු කරගැනීමේ වාසිය තියෙන්නේ ඒකයි. ඍණ 3ට මෙහා පැත්තේදී වක්‍රයේ යටි අවතරනේ තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙම තියෙන්නත් පුළුවන් ඕක. ඒතර මෙහෙම තිබුණොත් එහෙනම් වක්‍රයේ උඩු අවතර. ඇයි? මෙතන අර මේ x අක්ෂයේ තිරස් ස්පර්ශෝන්මුඛයක් වෙන්නත් තිබේ. ඒ කියන්නේ x වලගේ ඍණානන්තයට යනකොට මේක x අක්ෂයේ ස්පර්ශ කරන විදිහට එන්න ඕනේ. දැන් ඒතර අපිට ඔප්ෂන් දෙකයි තියෙන්නේ. එක්ක මෙහෙම තියෙන්න ඕනේ වක්‍රය. මෙහෙම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ විදිහට තියෙන්න. හරි? මෙහෙම තිබුණත් අර x ඍණාන්තයට යනකොට මෙයා තිරස් ස්පර්ශෝන්මුඛයේ විදිහට හැසිරෙනවා. මෙහෙම තිබුණත් හැසිරෙනවා. ඒක දෙකම වෙන්න බෑ. මෙන්න මෙතනින් අපිට පේනවා මොකක්ද තියෙන ස්වභාවය කියලා. මේකද කියන එක මෙන්න මේ දෙවන අවකලන සංගුණක පරීක්ෂාවෙන් පේනවා. අපිට පේනවා ඍණ 3න් මෙහා පැත්තේදී වක්‍රයේ තියෙන යටි අවතල විදිහට. එහෙමනම් වක්‍රයේ මෙහෙම තියෙන විදිය නැහැ. මොකද මෙහෙම තිබුණොත් වක්‍රයේ උඩු අවතලයි. ඒ කියන්නේ 100ට 100ක් සුවර් මේ වක්‍රයේ තියෙන මෙහෙම. එතකොට එහෙමනම් දැන් අපිට පැහැදිලි මුළු තාත්වික සංඛ්‍යා රේඛාව පුරාවටම අපි මේක ඇඳා මුළු තාත්වික සංඛ්‍යා රේඛාව පුරාවටම අපි මේ වක්‍රය ඇඳා. එතකොට මේ වක්‍රයේ අනුරේඛනය කියන කොටස මෙතනින් අහවරයි. අපිට ඉතාම හොඳින් පැහැදිලි මේ ගත්ත පොයින්ට්. ඒතර මේකේ විශේෂ දේවල් ටික මෙන්න මේක. විශේෂ දේවල් ටික තමයි අර
ප්‍රථම අවකලන සංගුණකයේ දෙවන අවකලන සංගුණකයේ බිඳුව වෙන තැන් ටිකයි සිරස් ස්පර්ශෝන්මුඛ තියෙන තැන් ටිකයි මාක් කරලා සංඛ්‍යා රේඛාවෙ මේ තියෙන්නේ. මාක් කරලා අර දෙවන අවකලන සංගුණක පරීක්ෂාවෙන් තමයි මම මේ මුළු ගැටලුවම විසඳුවේ. ඒ කියන්නේ මේ කාන්තර ඇතුලේ දෙවන අවකලන සංගුණකේ කොහොමද හැසිරෙන්නේ කියන කාරණය බලලා තමයි මම මේ ගැටලුව විසඳුවේ. මම මේකට ප්‍රථම අවකලන සංගුණකේ පාවිච්චි කරේ නැහැ. උපරිමාම හොයන්නත් නැතිවර්තන හොයන්නත් සියල්ලම පාවිච්චි කරේ දෙවන අවකලන සංගුණක පරීක්ෂාව. ඉතින් අපි දැක්කා ප්‍රථම අවකලන සංගුණකේ ශූන්‍ය වනේ 3 2දී ඒකේ දෙපැත්තේ වක්‍රයේ යටි අවතලව තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම උපරිමයක් තියෙන්න ඕනේ මෙතන. ඊළඟට දෙවන අවකලන සංගුණකේ ශූන්‍ය වනේ 15 4දී එතනදී වක්‍රයේ අවතලතාවය මාරු වෙනවා. වක්‍රයේ අවතලතාවය මාරු වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම නැතිවර්තනයක් එතන තියෙනවා. මට ඇත්තටම පුළුවන් මෙතන මේ අර ස්පර්ශ රේඛාව මෙහෙම ඇඳලා පෙන්නන්න පුළුවන් ඒක අර ඇන්දොත් හොඳයි අර මම කිව්වේ අර තියනවා කියලා මේ නැතිවර්තනයේ කර දෙපැත්තෙන් ඇවිල්ලා ස්පර්ශ වෙන පොයින්ට් එකක් නේ මේ පැත්තෙන් ඇවිල්ලා මෙහෙම ස්පර්ශ වෙනවා මේ පැත්තෙන් ඇවිල්ලා මෙහෙම ස්පර්ශ වෙනවා. එතන තමයි නැතිවර්තනේ තියෙන්නේ. ඒ නැතිවර්තනේ හඳුනාගත්තා. ඊළඟට මෙතන මට පැහැදිලි කරන්න තියෙන වැදගත්ම දේ තමයි මේ වල සාපේක්ෂ පිහිටීම. මේවා යන්තම් දල වශයෙන් චෙක් කරන්න ඕනේ. 9න් 8 3න් 2 81න් 68 වගේ දැන් චෙක් කරන්න ඕනේ. ඊළඟට දැන් මෙතනින් අර පල්ලෙහාට නැගිච්ච එකට ආයේ හැරෙන්න බෑ. හැරෙනවා නම් ඒ හැරෙන ඒවා අහු වෙන්න ඕනේ මේකේ. එහෙම ඒවා නැහැ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේක මෙතෙන් දෙනකම් වෙනවා. මෙන්න මේ ඍණ 3ට මෙහා පැත්තේ කොහොමද මේ වක්‍රය පවතින්නේ කියන්නේ.